යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. අප ලෝතුරු තථාගතයන්න් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගෙනහැර දක්වමින් විද්වත් ධර්මදේශකයන්න් වහන්සේලා විසින් වදාළ අති දුර්ලභ ධර්මදේශනා මාලාව සිත නිවන බුදු බණ. අද දේශකයන්න් වහන්සේ දර්ශනපතේ පූජපාද තැම්පනී ගුණරත්න නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අහං භික්ඛවේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ uppajjamaනේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මූපගේ සත්තේ පජානාමි තී. සාදු සාදු සාදු. පින්නතුනි, ලෝකෙ හැම දෙනාම කැමති මම කවුද කියලා දැනගන්න. මට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. මගේ මරණින් මත්තේ මට මොන වගේ දේවල් වෙයිද, මගේ ජීවිතේට මොන වගේ දේවල් වෙයිද කියලා දැනගන්න, අහගන්න අපි කවුරුත් කැමති. ඒ නිසා ලෝකෙ හැම මිනිස්යා තුළම මේ අදහස තියෙනවා. තමන්ට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා ලෝකේ නොඑක් ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ පහළ වෙච්ච ශාස්ත්‍රවරයන් වහන්සේලා ප්‍රකාශ කළා නොයෙක් අදහස්. මරණින් මත්තේ ජීවිතේ වෙනත් කිසිවක් නැහැ, එයින් අවසාන වෙනවා කියලා සමහරක් ඇත්තෝ කිව්වා. සමහරක් දෙනෙක් ප්‍රකාශ කළා සදාකාලික ස්වර්ගයට යනවා කියලා. සමහරක් ශාස්ත්‍රූන් වහන්සේලා ප්‍රකාශ කළා සදාකාලික අපායට යනවා කියලා. මහා බ්‍රහ්මයා සමග සහවාසය උපදින්න පුළුවන් කියලා සමහරක් ඇත්තෝ කිව්වා. ඒ වගේ විවිධ අදහස් විවිධ ශාස්ත්‍රවරයන් වහන්සේලා ප්‍රකාශ කරලා තිබෙනවා. හැම ශාස්ත්‍රවරයෙක්ම අනුමත කරලා පිළි අරගෙන තියෙන වැදගත්ම කාරණයක් තමයි යහපත් ක්‍රියාවන් සිදු කළොත් මේ ජීවිතයේ යහපත් ප්‍රතිඵල ලැබෙන බවත්, අයහපත් ලෙස ජීවත් වුණොත් අයහපත් ප්‍රතිඵල ලැබෙන බවත් හැම ශාස්ත්‍රවරයන්ගේම දේශනාවලට අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් අද මේ ධර්මදේශනාවේදී මම බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුදහමේ සඳහන් වෙලා තිබෙන මරණින් මතු ජීවිත වලට මුහුණ දෙන්න සිද්ධ වෙන තත්වයන් පිළිබඳ කරුණු පැහැදිලි කර දෙන්නට. බුදුරජාණන් වහන්සේ මරණින් පස්සේ අපේ ජීවිත උත්පත්තිය ලබන ස්ථාන රාශියක් පිළිබඳව දේශනා කළා. ඒ දේශනා කළ භූමි, ජීවත් වෙන්න තියෙන බිම, භූමි 31ක් දේශනා කළා. නරක දුක් දෙවන දුක් ඇති ආත්ම භාව 4ක් ඒ අතරේ ප්‍රධාන වශයෙන් උන්වහන්සේ දේශනා කළා නරක, තිරිසං, പ്രേත, අසුර කියලා. එතකොට එතන 4යි. ඊළඟට මිනිස් ලෝකයට ඇතුළත්ව චාතුම් මහරජික තාවතිංසය යාමේතු සිතේ නිම්මාන රති ආදී වශයෙන් එතන දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි ගත්තම් එතන 7යි. ඊළඟට ධ්‍යාන තත්වයේ උපදවාගත්තු ප්‍රථම ධ්‍යානයේ, ဒုတိ ය ධ්‍යානයේ, තෘතීය ධ්‍යානයේ කියන මේ ධ්‍යාන සමාපatti ලාභීන් සඳහා භූමි 3 බැගින් 9ක්. ප්‍රථම ධ්‍යාන සඳහා භූමි 3කුත්, ဒုတိ ය ධ්‍යානයේ සඳහා 3කුත්, තෘතීය ධ්‍යානයේ සඳහා 3කුත්, චතුර්ථ ධ්‍යානයේ සඳහා 7කුත් ඇති බව බුදුහාමුදුරු දේශනා කළා. කාමාවචර භූමි. ඊළඟට අරූපාවචර භූමි 4ක් දේශනා කළා. ආකාසානං ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, විඥානං ඡායතනේ, නේව සංඥානා සංඥායතනේ ආදී කොට ඇති භූමි 31ක්. මේ භූමි 31ක සත්වය උපදිනවා.
ඒ තම තමා විසින් සිදු කළ කර්මවල ස්වභාවය හැටියට, කර්මවල ප්‍රමාණවල හැටියට ඒ ආත්ම භාවවල උපදිනවා. ඒ නිසා මේ විවිධ ආත්ම භාව කරා, විවිධ භූමි කරා, පුජ්‍යලයා කළ කර්මයට සුදුසු ස්ථානයේ කරා හේතුඵල සම්බන්ධය උඩ ගිහිල්ලා සත්වයක් පිරිසිදු කරනවා, උපදිනවා. ඒ උපදින සත්වයන්ගේ ස්වභාවයේ ස්වરૂපය කළ කර්මයට අනුරූපව තමයි සකස් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා සන්ති භික්ඛවේ සත්තා නානත්ත කායා නානත්ත සංඤිනෝ. සත්වයන්ගේ ශරීර ප්‍රමාණ ඔය එක එක භූමිවල 31ක් භූමි ප්‍රකාශ කළානේ. ඒ භූමි 31 තුල උපදින සත්වයන්ගේ ශරීර ප්‍රමාණ නොඑක් ආකාරයි. නොඑක් හැඩරුව. සමහර වෙලාවට ඇසට පේන්නේ නැති පුංචි කුඩා සත්වයක් හැටියට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මහා විශාල ස්ථූල ශරීරයක් තියෙන සත්වයක් වෙන්න පුළුවන්. ඒ සියල්ල ශරීරයේ හැඩතල ඇතිවන්නේ ඒ තත්ත්වයා කරපු කර්මවල හැටියට. ඒ සමහරක් පුදුම සහගත දැන් චාතුර්මහා රාජික කියන්නේ දිව්‍ය ලෝකයක්. ඒ දිව්‍ය ලෝකයටම අයිති සමහරක් සත්ව කොට්ටාසයක්, දේව කොට්ටාසයක්, විනිපාතික නමින් හඳුන්වපු සත්ව කොට්ටාසයක් ගැන බණ පොතේ තියෙනවා. ඒ ඇත්තන් අයිති වෙන්නේ චාතුර්මහා රාජික දිව්‍ය ලෝකෙට. ඒ විනිපාතික සත්වයන්ට ප්‍රමාණවත් ආහාර ලැබෙන්නේ නැහැ. ප්‍රමාණවත් ඇඳුම් ලැබෙන්නේත් නැහැ. නමුත් හිත දියුණු කරන්න පුළුවන්. එක මාතාවක් උත්තර මාතා කියන ඒ විනිපාතිකාව අනුරුද්ධ හාමුදුරන්ගෙන් මනක් අහලා සෝවාන් වුණා. හිත දියුණු කරන්න පුළුවන් යත්තන්ට. ඊළඟට පුනබ්බසු කියන මාතාව සහ යාගේ පුතා බුදුහාමුදුරන්ගේ ධර්මයක් අහලා සෝවාන් වුණා. ඒ වගේ මේ ජීවිතේ පුරා සිදු කරන කර්මවලට ගැළපෙන උපතක් ලබන්න. ඒ කර්ම විපාක විඳවන්න සුදුසු රූපයක්. ඒ කර්ම විපාක විඳවන්න සුදුසු තැනක්, භූමියක් මේ විශ්වය තුල තියෙන බව, කොහේ හරි තැනක තියෙන බව බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසා අද අපි මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්නේ ඒ සියලුම භූමි වලින් එක භූමියක් පිළිබඳව. ඒ තමයි අපාය කියන මේ භූමිය පිළිබඳව. බොහෝ දෙනෙකු වර්තමානයේ අපාය කියන වචනේත් එක්ක සංකල්ප කියන වචනේත් එකතු කරලා කියනවා. සංකල්ප කිව්වහම මේක ගණන් ගත යුතු දෙයක්. ඒක නිකන් සංකල්පනාවක්. නිකන් ගැඹුරක් ඇති අර්ථයක් ඇති දෙයක් හැටියට නෙවෙයි, සංකල්පනාවක් හැටියට බොහෝ දෙනෙක් කතා කරනවා. නමුත් විශ්වයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දක්වා දේශනා කරපු සියලු ධර්මතා සත්‍ය වුණා වගේම මේ අපාය සංකල්පය කියලා භාවිතා කරන මේ අපාය පිළිබඳ ධර්මදේශනයක් උන්වහන්සේ පැහැදිලි කළා. මමම මේක හොඳට දැකලා බලලා මමම තේරුම් අරන් මම මේක කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ අභීතව දේශනා කළ කර්මයේ දුක් විපාක දෙවන ස්ථානයක් බව උන්වහන්සේ පැහැදිලි කළා. මේ අපාය කියන වචනේ හැදිලා තියෙන්නේ වචන දෙකකින්. අප, අය. අප කියන වචනේ තෝරලා තියෙනවා අභිධර්මයේ පුඤ්ඤ සම්මතා අයං යේ බුයේන අපගතෝති අපායෝ. ඒ කිව්වේ අභිවෘද්ධිය දියුණුව නැති තැනට අපාය කියලා කියනවා. ඊළඟට අප අය කියන වචනේ එකේ තියෙන අනිත් අකුරු දෙක තෝරලා තියෙනවා අයන්ති ගච්ඡanti පාපුනන්ති ඒ තස්මාති අයෝ කියලා. ඒ පාලි පාඨයේ තේරුම සුගතියට එහෙම නැත්නම් නිර්වාණයට පැමිණීම
තමයි අය කියලා කියන්නේ. එතකොට අය නම් වූ සැපය, නිවනට යන සැපය, ස්වර්ගයට සුගතිගාමී වීමට යන සැපය නැති තැනට තමයි අපාය කියලා කියන්නේ. මේ බුදුහාමුදුරෝ දේශනා කළ අපාය විස්තරයේ සැපයක් පිළිබඳව ඇසිපිය හෙළන පුංචි කාලයක්වත් කතා කරන්න ඉඩක් නැහැ. අපාය පිළිබඳ උන්වහන්සේ දේශනා කළ කරුණු අනුව. ඒ නිසා අතිශයින්ම දුක්ඛදායී පාප කර්මයේ ප්‍රමාණයට අතිශයින්ම දුක්ඛදායී ප්‍රතිඵල අත්විඳින්න වෙන තැනක් හැටියට උන්වහන්සේ පැහැදිලි කළා. අපාගත වන්නේ කොහොමද කියන කාරණේත් මොකක් නිසාද කියන කාරණේත් උන්වහන්සේ දේශනා කළා. එතෙන්දී අකුසල විපාකාය අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුය අපායේසු පටිසන්ධි හෝති. අභිධර්මයේ සඳහන් වෙලා තියෙන මේ පාඨ තේරුම අකුසල විපාක අහේතුක සිත නිසා. අභිධර්මයේ උගන්වනවා අහේතුක සිත්. ඒ අකුසල විපාක හේතුක සිත් නිසා තමයි අපාය හටගන්නේ. අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිතේ කියලා බණ පොතේ විස්තර කරලා තියෙනවා. කරන කර්මයේ ප්‍රමාණයට සිතේ ක්‍රියාකාරීත්වය, හිත ක්‍රියා කළ ආකාරයේ ප්‍රමාණයට අපාගත වීම සිදු වෙනවා. බුදුහාමුදුරුවෝ ගාක් තැන්වල දේශනා කළා පාප ක්‍රියාවන් සිදු කරන බොහෝ අවස්ථාවලදී අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති. දුර්ගති ඇති පහත් වූ නිරයෙහි උපදිනවා කියලා බුදුහාමුදුරුවෝ අපායන් කියන වචනේ දිගින් දිගටම පාප කර්මවල විපාක හැටියට අප අය සැපාඩු පින් අඩු බලාපොරොත්තු වන දේවල් නොලබන ආත්ම භාව ඇතිව උපදින බව පව්කම් වල විපාක හැටියට බුදුහාමුදුරුවෝ ධර්මයේ පුරාම දිගින් දිගටම විස්තර කළා. මේ අපායේ උපත පිළිබඳව සඳහන් වෙලා තියෙන වැදගත්ම ප්‍රධානම සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන සලායතන වග්ගයේ තියෙන දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. උන්වහන්සේ එතෙන්දී පැහැදිලි කරනවා මේ අනිත් සියලුම සූත්‍ර දේශනාවලටත් වඩා වර්තමාන විවිධ අංශ වලින් දියුණු වෙච්ච මේ සමාජයේ ඇත්තන් විසින් දැඩිසේ අවධානයට අරගෙන අධ්‍යයනය කළ යුතු සූත්‍රයක් හැටියට මේ සූත්‍රය මම දකිනවා. බුදුහාමුදුරුවෝ මෙතෙන්දි දේශනා කරනවා මූණට මූණ දාලා ගෙවල් දෙකක් තියෙනවා නම් ඒ ගෙවල් දෙක මැද ඉන්න කෙනාට ඊටාම පැහැදිලිව පේනවා මේකට මේ කෙනා ඇතුල් වුණා, මේගේ කෙනා පිට වෙලා ගියා, ඒ ගෙවල් දෙක ඇතුලේ හැසිරෙන ආකාර මේ සියල්ලක්ම ඊටාම හොඳට පේනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ කියනවා මමත් ඒ වගේම මේ සංසාරයට වැටෙන බැස ගන්නා සත්වයන්ට සිදුවන දේ, එයත්න්ගේ උපත සිද්ධ වෙන හැටි, විපත සිද්ධ වෙන හැටි, ඒවා විපත් අනුභව කරන හැටි, දුක් වේදනා විඳින හැටි මම දැක්කා, මට පේනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මට මේ පෙනිලා මම මේ දේශනා කරන්නේ. අහං භික්කවේ දිබ්බේන චක්ඛුනා, මහන්නේ මම දිවසින් දකිනවා. විසුද්ධේන අතික්කන්ත මානුසකේන, පිරිසිදු වූ ඉක්මමාගිය දියුණු කරගත්ත වූ මනසකින් සත්‍යය පස්සායි මම බලනවා. තතුන් දිහා මම බලනවා. බලන්නේ මොනවද? චවමානේ උපජ්ජමානේ, මරණ හැටි මම බලනවා. උපජ්ජමානේ උපදින හැටි මම බලනවා. හීනේ පනීතේ, පහත් ගතිය ඇති සහ උසස් ගතිය ඇති ඇත්තන් ආකාර මන් දකිනවා.
සුවන්නේ දුබ්බන්නේ ලස්සන පාට තියෙන දුර්වර්ණ පාට තියෙන ඇයි මම දකිනවා. යතා කම්මූපගේ සත්‍යය පජානාමි. ඒ ආකාරවල ඒ අවස්ථාවල ඒ පිළිවෙලට කම් ඵල විපාක විඳින ආකාරයේ සත්‍යය මම දකිනවා මම බලනවා. කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ජේතවන මහා විහාරයේදී මේ ධර්ම දේශනාව පැවැත්වුවේ. එතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සමහරක් මිනිස්සු කාය සුචරිතේන සමන්නාගතෝ වචී සුචරිතේන සමන්නාගතෝ මනෝ සුචරිතේන සමන්නාගතෝ කයින් යහපත් දේවල් කරනවා හිතින් හොඳව දේවල් කරලා මනසින් හොඳ දේවල් කරලා සම්මා දිට්ඨියෙහි පිහිටලා ආර්යයන් වහන්සේලාට අපවාද නොකරන ඇත්තෝ මරණින් මත්තේ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. යහපත් ලෝකවල උපත ලබනවා. නමුත් සමහරක් අය කයින් දුෂ්චරිත කරලා වචනේනුත් දුෂ්චරිත ලෙස වචන පාවිච්චි කරලා මනසෙනුත් දුෂ්චරිතයන්හි නිරත වෙලා හිතලා මිත්‍යා දෘෂ්ටික වෙඳගෙන ආර්යයන්ට අපවාද කරලා ඒ අය මරණින් මත්තේ දුක් විපාක දෙවන අපායෙහි උපදිනවා. දේවදූත සූත්‍රයේදී මේ කාරණා දෙක බුදුහාඳුරු පැහැදිලි කරලා එතෙන්දී පැහැදිලි කළේ අපාගත වීමේ වැරදි හැටියට කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය, ආර්යෝපවාදය, මිත්‍යා දෘෂ්ටික වීම. ඒ වැරදි පහෙන් සමන්විත අය සමහරක් අය අපාගත වෙනවා. සමහරක් අය ඒ වැරදි වලින් මිදුණ අය අපාදුකෙන් මිදෙනවා, සුගතිගාමී වෙනවා. මේ පව්කම් කරලා අපාගත වෙච්ච ඒ තැනැත්තා දේවදූත සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා නරකාදිය නිරය පාලනය කරන පාලකයෝ යම රජුරුවන් වෙත මේ තැනැත්තා අරගෙන යන බව කැඳවගෙන යනවා. කැඳවගෙන ගිහිල්ලා මේ මම මුලින් සඳහන් කළේ මේ සූත්‍ර දේශනාව අද වැඩියෙන් අධ්‍යයනය කළ යුතු ගැඹුරු ශාස්ත්‍රීය දර්ශනයක් බුදුදහමේ. හෙළිවෙන සූත්‍ර දේශනාවක් කියලා මම මුලින් සඳහන් කළේ එකයි වර්තමානයේ පවතින නඩුවක පැමිණිල්ලක ස්වභාවයටම මේ පුජ්‍යලයා යම රජුරන්ට හඳුන්වා දෙනවා මේ නිරේ පාලකයෝ. අරගෙන ගිහිල්ලා කියනවා අයං දේව පුරිසෝ අමත්තේයෝ අපෙත්තේයෝ අසාමඤ්ඤෝ අබ්‍රහ්මඤ්ඤෝ නකුලේ ජට්ඨාපචායි ඉමස්ස දේව දණ්ඩං පනේතු. වැදගත්ම චෝදනා පත්‍රය. අපාගත වෙලා අපා ඉපදුන එක්කෙනාට විරුද්ධ චෝදනා පත්‍රයේ මොනවද තියෙන්නේ? දේවයන් වහන්සේ මේ මිනිසයා මවට යහපත්සේ මව කෙරෙහි යහපත්සේ පිළිපැද්දේ නැහැ. පියා කෙරෙහි යහපත්සේ ඒ අවශ්‍ය ඇවතුම් පැවතුම් පියා වෙනුවෙන් කළ යුතු දේ කළේ නැහැ. ඊළඟට අසාමඤ්ඤා අබ්‍රහ්මඤ්ඤා කියලා වචන දෙකක් තියෙනවා මේකේ. ශ්‍රමණයන් වහන්සේලාට හෝ එහෙමත් නැත්නම් ඊට ඉහළ උතුම් ගුණ තියෙන චීනාශ්‍රවයන් වහන්සේලා වැනි උතුම් ගුණ තියෙන නැත්තන් කියලාවත් කිසිම ගුණයකට සැලකුවේ නැහැ. ඊළඟ කාරණයෙන් කුලයේ ජෙට්ඨාපචායි. gedara හිටපු වැඩි හිටියත්තන්ට සැලකුවේ නැහැ. දැන් බලන්න මේක වැදගත් වෙන්නේ මේකයි. දැන් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම වගේ පැත්තක් නෙමෙයි මේකේ තියෙන්නේ.
මෙතෙන්දි විශේෂයෙන් තියෙන්නේ තමන්ගේ නිවස නැමැති ඒකකය තුළ, ගෙදර තුළ. තමන්ගේ නිවස තුළ ආරක්ෂා කරගෙන ගත යුතු. එතකොට සෑම බෞද්ධ නොවුවත් කුමන ආගමක කුමන ජාතියක ඇත්තන් වුණත් ඒ නිවෙස තුළ තමන්ගේ අම්මා වෙනුවෙන්, තමන්ගේ තාත්තා වෙනුවෙන්, වැඩිහිටියන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් ආදිය සියල්ලක්ම ඉටු කරමින්, සලකමින්, සංග්‍රහ කරමින්, ගුණවතුන්ට සලකමින්, ගුණයට අගය කරමින්, ගුණය අගය කරමින්, ධර්මය අගය කරමින් ජීවත් වෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨ ජීවිතයක්. ඒක එහෙම ජීවත් නොවීම අපාගත වීමට හේතුවක්. අම්මා වෙනුවෙන් වැරදි ලෙස පිළිපැදීම, වැරදි වචන පාවිච්චි කිරීමෙන් හෝ මවට උතුම් මව්සෙනෙ හසින් පූජනීයත්වයෙන් නොසලකීම, පියාට පූජනීයත්වයෙන් නොසලකීම, වැඩිහිටියන්ට ගරු නොකිරීම ආදී කොට ඇති අපේ සිංහල සංස්කෘතිය තුළ එදා ආරක්ෂා වෙච්ච වැදගත් ධර්මතා රාශියක්. මොකද ගුරුවරයා යනකොට පාරේ අපි නතර වෙලා හිටියේ. ගුරුවරයා කියන ඕනම වරදක් වුණත්, දෙමව්පියන් කරමු වරදක් වුණත් අපි නිහඬව අපි ඒක පිළි අරගෙන අහගෙන නිශ්ශබ්දව හිටියේ. දෙමව්පියන් ගුරුවරුන් සමග වාද විවාද ප්‍රශ්න අපි ඇති කරගත්තේ නැති තත්ත්වයට අපිපත් උනේ මේ දහම් මෙදා අනුගමනය කරපු නිසා. ඒ හින්දා මේ චෝදනා පත්‍රයේ තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි එදිනෙදා ජීවිතයේ ගෙවල් දොරවල් වලදී රැකිය යුතු ධර්මතා ටික ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය. ඒවා ආරක්ෂා නොකිරීමෙන් අපාගත වීමට තරම් බරපතල චෝදනාවක් කියන කාරණේ මේක සඳහන් වෙලා තියෙනවා. අපාගත වීමට හේතු වන කාරණයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. යම රජුරෝ ඊළඟට මේ ඉපදිච්ච කෙනාගෙන් අහනවා ප්‍රශ්න. මේ ප්‍රශ්න ඇසීමත් අර සාමාන්‍යයෙන් කෙලින්ම ප්‍රශ්නයක් ඇසීම නෙමෙයි. වර්තමානයේ ඔය අධිකරණයේ වුණත් යම් කෙනෙක් යම්කිසි චෝදනාවකට ලක් වෙච්ච කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහන්න යනවා නම් ඒක විවිධ ආකාර වලින් තමයි ඒත් අහන්නේ. මේකත් ඒ වගේ ලක්ෂණ තියෙනවා මේ සූත්‍රයේ. යම රජුරු අහනවා අම්බෝ පුරිස නත්වං අද්දස පටමං දේවදූතං. දැන් අහන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉඳද්දී ඔයා පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? මෙයාට මේක එකපාරට තේරෙන්නේ නැහැ නේ. දේවදූතයා කියන්නේ මොකද්ද කියලා මෙයා දන්නේ නැහැ. නාද සම්බන්ධේ. නෑ දෙවියන් වහන්සේ මන් දැක්කේ නෑ. ඊළඟට රජුරෝ තේරුම් කළා දෙනවා මේ දේවදූත කියන වචනයෙන් රජුරෝ පෙන්වුවේ දිව්‍යමය පණිවිඩ. අපේ ජීවිතවලට දිව්‍යමය පණිවිඩ ලැබෙනවා. එකක් තමයි මේ කුඩා දරුවෝ. කුඩා ඉපදිච්ච කුඩා පුංචි දරුවෙක් මව් කුසින් බිහි වෙච්ච දරුවා. ඒ දරුවා උඩුකුරුව නිදා ගන්නවා. සමහරක් වෙලාවට මල මුත්‍ර ගොඩේ දරුවා ඉන්නේ. යම රජුරු අහනවා ඒ වගේ ළමයි ඔබ දැක්කේ නැද්ද? අද්ද සම්බන්ධය ඒකන දැක්කා. පළවෙනි දේවදූතයා දැක්කද කියලා හුව දැක්කේ නැහැ කිව්වා. මෙහෙම මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්න දුක් වේදනාව කියා ගන්න බැරුව ඉන්නේ ළමයි දැක්කද කියලා හුවාම දැක්කේ නැද්ද කියලා හුව දැක්කා කිව්වා. යම රජුරු කියනවා ඊළඟට ඔබ යමක් කමක් හිතා ගන්න පුළුවන් වෙලා ඉඳද්දී කල්පනා කරන්න පුළුවන්කම ඔයාට තියෙද්දි ඇඟපත මෝරලාගෙන ඉච්චි වෙලාවේ හිතුවේ නැද්ද අර ළමයාගේ වගේ තත්ත්වයට මම කවදා හරිපත් වෙලා අර වගේ මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්න කෙනෙක් වෙනවා මම. ඒ නිසා ඒක මම නතර කරපු කෙනෙක් නෙවෙයි. ඉපදීම නැවති දුක, ඒ දරුවට තියෙන ඉපදීම නැවති දුක මටත් ආයෙ එනවා. මෙහෙම කල්පනා කරලා මේ දුක එන හින්දා මම හිතින් හොඳ දේ හිතලා, කයින් හොඳ දේ කරලා, වචනයෙන් යහපත් වචන පාවිච්චි කරලා කරන්න ඕනේ මම කියලා මොකද ඔයා හිතුවේ නැත්තේ? ඇහුවා පළවෙනි දේවදූතයා දැක්කද ඇහුවා නෑ කිව්වා. මේ වගේ මල මුත්‍රා කොටේ ඉන්න ළමයි දැක්කද කියලා ඔව් කිව්වා.
ඒවත් දැක දැකත් මෙහෙම කෙස්නිකට පැහිලා තියෙද්දිවත් කල්පනා වුණේ නැද්ද මමත් අර වගේ තත්ත්වයකට කවදා හරිපත් වෙනවා. ඒ නිසා හිතින් කයින් වචනෙන් යහපත් දේවල් කරන්න ඕනේ කියලා කල්පනා කළේ නැද්ද කියලා ඇහුවාම කියනවා නාසක්කි සම්බන්තේ පමාදස් සම්බන්තේ. අනේ මට ඒක සිහි කරන්න බැරි වුණා දේවයන් වහන්සේ. මම ප්‍රමාද වුණා දේවයන් වහන්සේ. ඊළඟට එයා වරද පිළිගන්න සිද්ධ වෙනවා. අපි සමස්ත ප්‍රජාවම අපි හැමෝමත් මේ ප්‍රශ්නේ යම රජුරුවන්ගෙන් නෙමෙයි අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්න ටිකක් මේකේ තියෙන්නේ. එතෙන්දී යම රජුරුව කියනවා ඒතං පාපං කම්මං මේ පාප කර්මය නේව මාතරං කතං. ඔබේ මව කරපු පාප කර්මයක් නෙවෙයි මේක. න පිතරා කතං ඔයාගේ පියා කරපු කර්මිකුත් නෙවෙයි. තයාවේතං පාපං කම්මං කතං. ඔබමයි මේ පාප කර්මය කළේ. ඒ නිසා ඔබ ඒ කරපු කර්මයට විපාක විඳින්න. මේ විදියට දැන් ඉපදීම ගැන කියනවා වයස්ගත වීම ගැන කියනවා. වයස්ගත වෙච්ච කෙනෙක් දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. තුන්වෙනිව අහනවා ඩෙඩ වෙච්ච කෙනෙක් දැක්කේ නැද්ද? ඒවත් දැක දැක බල බලා ඇයි ඔයා ඔබ යහපත් දේවල් කළේ නැත්තේ කියලා අහනවා. ඔබටත් ඒක නැවත වරක් හිමි වෙනව නේද කියලා ඔබ කල්පනා කරේ නැත්තේ ඇයි කියලා අහනවා. එහෙම අහනකොට ඒ සියලුම කාරණාවලදී යම රජුව අහන ප්‍රශ්න ටිකදී මේ පුජ්‍යලයාට දෙන්න තිබුණ එකම උත්තරේ මොකද්ද? නාසක්කි සම්බන්තේ. මට ඒක බැරි වුණා. පමාදස් සම්බන්තේ ස්වාමීනි මම ප්‍රමාද වුණා. කියන පිළිතුර පමණයි දෙන්න පුළුවන්. මෙහෙම ඇහුව කාරණා පහක්. පළවෙනි එක උත්පත්තිය. දෙවෙනි එක ජරාවට යාම. කියන්නේ වයස්ගත වීම. තුන්වෙනුව ලෙඩ හැදීම. හතරවෙනුව රාජදඬුවම්. රාජදඬුවමත් මේකට සම්බන්ධයි. මොකද අපි දකිනවා වැරදි කරන අය, පව් කරන අය, නරක වැඩ කරන අය අල්ලලා රජවරුන් විසින් වර්තමානයේ වගේ දැඩි දඬුවම් පමුණුවන්නේ නැහැ. ඇතුන් ලබා පෑගවීම, උල්ල තැබීම වගේ දරුණු දඬුවම් ඒ කාලේ පවත්වලා තියෙනවා. ඉතින් ඒ වගේ දරුණු දේ රජවරුන් විසින් දඬුවම් වශයෙන් පාප කර්මයට වරදට දඬුවම් වශයෙන් මේ ජීවිතයේදී ඒ දකින දේවල් ඔබ දැක්කේ නැද්ද? ඒවා දැක්කේ නැද්ද ඔබ? කියලා යම රජු අහනවා. ඒවා දැක දැකත් ඇයි හොඳ දේවල් කළේ නැත්තේ කියලා. ඒ නිසා ඒ ප්‍රශ්න ටික අහලා යම රජු නිශ්ශබ්ද වෙනවා. දැන් සාමාන්‍යයෙන් වර්තමාන මං හිතන්නේ උසාවි වල ස්වභාවයත් එහෙමයි. තීන්දුව ප්‍රකාශ කරලා එහෙම නිශ්ශබ්ද වෙනවා. රජතුමා එහෙම ප්‍රකාශ කළා නිශ්ශබ්ද වුණා. ඊළඟට පින්නතුනේ මේ රජතුමා මතු කරපු මේ ප්‍රශ්න ටික ආකාර ටික ඊටාම ලස්සනට අපේ අටුවාචාරින් වහන්සේලා වෙනත් ආකාරයකින් මීටත් වඩා අපේ හදවතට දැනෙන පිළිවෙලකට උන්වහන්සේලා විස්තර කරලා තියෙනවා. දැන් මුලින් අප දරුවෙක් ගැන කතා යම රජුරෝ දරුවෙක් මාතෘකා කරන පළවෙනි දේවදූතයා හැටියට පෙන්වන්නේ දරුවෙක්නේ. ඒ දරුවා කුඩා දරුවා කතා කරන්න බෑ. නමුත් දරුවා කියනවා පණිවිඩයක්. මොකද්ද කියන පණිවිඩේ? භෝ මයම්පි තුම්හාකං විය හත්පාදාත්. පින්වත්නි මේ දරුවා කතා කරන්නේ නැහැ. නමුත් කතා කරලා කියනවා. කතා කරනවා නම් දරුවා කියනවා මේක. කතා කරන්න පුළුවන් නම් දරුවා කියන්නේ මේක. මොකද්ද කියන්නේ? පින්වත්නි මමත් ඔබලාට වගේ මටත් ඔබලාට වගේ අතපය තියෙනවා. නමුත් උට්ටහිත්වා නහයතුන් නාසක්කෝමි.
නමුත් මට ඔයගලන්ට වගේ අතපය තිබුණාට මට නැගිටලා නා ගන්න බෑ. අහං කිලිට්ටෝ මං කිලුටු වෙලා. නහාපේත මංති වත්තුන් නසක්කෝමි. මාව නාවන්න කියලා කියන්නත් බෑ මට. ඒ දරුවාට කතා කරන්න පුළුවන් නම් දරුවාගේ අතපය දරුවා කියනවා මගේ අතපයක් තියෙනවා. ඒ වගේම අතපය තිබුණාට මට මේ මල මුත්‍රා පිරිසිදු කරගන්න මට බෑ. ඒ වගේම මේ මට කටක් තියෙනවා. නමුත් මට කියන්න බෑ මාම නැගිටවල හොදවල පිරිසිදු කරලා මම තියන්න කියලා මට කියන්න බෑ. ඒ දරුවගෙන් මේ පණිවිඩය අපිට ලැබෙනවා. අපි දරුවගෙන් මේ පණිවිඩය ඉගෙන ගන්නට ඕන. පුංචි දරුවෙක් මදුරුවෙක් කන වෙලාවක අම්මේ මදුරුවෙක් කනවා කියන්න දරුවා දන්නේ නැහැ. කියන්න බෑ. ඒක දරුවා විඳ දරා ගන්නවා එක්ක කෑ ගහලා අඬනවා. බඩගින්නට අඬනවා. පිපාසාවට අඬනවා. උෂ්ණ වෙලාවට අඬනවා. එක පැත්තක එක ඉරියව්වකින් ඉන්න බැරුණාම අඬනවා. මේ වගේ අප්‍රමාණ සිද්ධි කන්දරාවක් දුක් කන්දරාවක් කරව දරුවා විඳිනවා. මව කුස තුල සිටියේදීත් ඒක අප්‍රකටයි. කුස තුලෙන් බිහි වෙලා යමක් කමක් කතා කරලා ඉල්ලන්න කියන්න පුළුවන් ස්වභාවයට තනියෙන් ඒ ටික කරගන්න පුළුවන් ස්වභාවයටපත් වෙන තුරු අර බොහෝ දුක් වේදනා දරුවා උහුලන්න ඕනේ. ඒ පණිවිඩය අපිට ලැබෙනවා. හැම කෙනෙක්ම මේ නිසා කුඩා බිරිඳෙක් දැක්ක ගමන් ඒ දරුවාගේ පණිවිඩය දරුවාගෙන් ලැබෙන පණිවිඩය දරුවා කියා දෙන උපදේශය අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට ජරා දුක ගැන අටුවාචාරින් වහන්සේලා විස්තර කරලා තියෙනවා බුදුහාමුදුරන්ගේ දේශනාව. වයස්ගත වෙච්ච කෙනෙක් කියනවා. එයා අපිට කියා දෙන පණිවිඩයක්. වයස්ගත කෙනෙක් දැක්ක ගමන් අපි හැම වෙලාවෙම යාගෙන් ඒ පණිවිඩේ ගන්නට ඕන. එයා යම් කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? පස්සත භෝ පින්නතුනි බලන්න. අහම්පි තුම්හේ විය තරුණෝ අහෝසි. ඕගොල්ලන් වගේ මමත් තරුණව හිටියා. ඌරු බල බාහු බල සම්පන්න. අතපය බොහොම ශක්තිමත්ව බල සම්පන්නව මං හිටියා. නමුත් දැන් මගේ අත්පාදකේ කටයුතු කරන්නේ නැහැ. හත්පාද කිච්චන්න කරෝති. අත් දෙකක් තියෙනවා. ඒ අත් දෙකේ කටයුතු කරන්නේ නැහැ. හිතක් තියෙනවා හිතෙන් කරන්න ඕන කටයුත්ත කරන්නේ නැහැ. මමත් ඔය වගේ හිටියා. අපි වගේ කෙනෙක් දැක්ක ගමන් අපි ඉගෙන ගන්නවා අර මං වගේ හිටි කෙනෙක්. අතපය තුනට අතපයෙන් ඌමනා දේ කරගන්න බෑ. කෑමේ රසක් ගුණක් දැනෙන්නේ නැහැ. ඌමනා දේ පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. මේ ආකාර විවිධ අපහසුකම්. ඒ දැනත්තා අපට කියලා දෙනවා ඔහොම හිටියා අපිත් කියලා. ඔය වගේ තරුණ කාලේ ඔහොම හිටියා අපිත් කියන පණිවිඩේ ඊයත්ංගෙන් දෙනවා. ඊළඟට ලෙඩ වෙච්ච කෙනාගෙනුත් අපිට මේ පණිවිඩය ලැබෙනවා. මොකද්ද ලැබෙන්නේ? ඔය වගේ මම නිරෝගීව හිටියා. නමුත් බලන්න දැන් මම ලෙඩ වෙලා. දැන් මට මගේ ඌමනාවල් ටික කරගන්න බෑ. කාගේ හරි වාරුවක් උදව්වක් නැතුව නැගිටින්න බෑ. මට මගේ ශරීරයෙන් සිදුවන අපිරිසිදු වීම ටික පිරිසිදු කරගන්න බෑ. මම රෝගී වෙන්නේ. නමුත් මමත් ඔබ වගේ නිරෝගීව හිටියා. රෝගියෙක් දැක්ක හැම වෙලාවෙකම මේ නිසා අපි කල්පනා කරන්නට ඕන. මෙනෙහි කරන්නට ඕන. මමත් කවදා හරි දවසක ওই තත්ත්වෙටපත් වෙනවා කියලා. ඊළඟට ඔය රාජ දඬුවම් නොඑක් දෙනාට දඬුවම් පමුණන ඒවා කල්පනා කරපු වෙලාවේ ඒත් කල්පනා කරනවා අපි ඒ කරපු කර්ම වලට විපාක ඔය විඳින්නේ. ඒ නිසා කවදාවත් එබඳු විපාකයක් සිද්ධ වෙන කර්මයක් මගේ ජීවිත කාලය පුරා මා අතින් සිද්ධ වෙන්න හොඳ නැහැ, සිද්ධ කරන්නේ නැහැ කියලා කල්පනා කරන්න.
පෙට්ටියක දාගෙන සුසාන භූමිය කරාගෙන යන මෘත ශරීරයෙන් ඒත් ඒ වගේම පණිවිඩයක් දෙනවා. ඊට වඩා වැදගත් පණිවිඩයක් දෙනවා. මොකක්ද දෙන පණිවිඩය? කියනවා ඔයගොල්ලන් වගේම ඔය හැමදේම කරගෙන හිටපු කෙනෙක් තමයි මම. දැන් මං ඒක දෙයක්වත් මට කරන්න බෑ. දැන් මං වැඩි කාලයක් ඕගොල්ලන් එදා මම මාව බදාගෙන ඉබගත්ත මාව. එදා මාව තියාගන්න අප්‍රමාණ උත්සාහ කළා. එදා මම හැමදිනාටම ඕන වුණා. මම නැති එක පාඩුවක් හැටියට එදා කතා කළා. නමුත් අද පුළුවන් තරම් ඉක්මනින් මේ දැන් මම ඉවත් කරනවා. කාත් කවුරුවක් නැති සුසාන භූමියකට කරා මාව අරන් යනවා මේ. දැන් මාව තියාගන්න කිසිසේත් කැමති නැහැ. මම යටකල තැන ස්ථානයේ දිහා බලන්නවත් දැන් අකමැති. එතනින් කරුවලේ යන්නවත් අකමැති. මාව ඒ තරම් ප්‍රතික්ෂේප කරනවා. මාව සම්පූර්ණයෙන් අයින් කළා දැම්මා. ඒත් එදා මම ඔයගොල්ලොත් එක්ක එකට හිටියේ. එකට අපි කවුරුත් ඔක්කොම එකට කටයුතු කළේ මා ඕන කිව්වා. මාත් එක්ක බහත් දැඩි සම්බන්ධතාවයක් තිබුණා. නමුත් දැන් මෙහෙමයි කියලා ඒ මෘත ශරීරය අපිට මනින්ඩයක් කියනවා. ඊළඟට පින්නතුනේ මේ කාරණා ටික කියලා වුණාට පස්සේ තමයි අපායෙහි විඳින්න වෙන දඬුවම් පිළිබඳව විස්තරය තියෙනවා. ඒක බරපතල විදියට අපායේ සියලු ආකාරවල ඒ කර්මයන්ගේ ස්වභාවයේ ස්වરૂපේ හැටියට විපාක දෙවන දඬුවම් පමුණුවන දඬුවම් සිදුවන ස්ථාන 8ක් අටමහා නිරකය කියලා. එක ප්‍රධාන කාමරයකින් තුන් පැත්තට හතර පැත්තට කාමර 4ක්. ඒ කාමර 4න් එක පැත්තට 3 බැගින් කාමරනේ විශාල ප්‍රදේශ 3 බැගින් පිහිටපු නිර්මාණයක් ඉදිකිරීම. කිසි ලෙසකින්වත් මේක පිටට යන්න පුළුවන් පිළිවෙලක් නැහැ. දකුණට ගියත් එක හා සමානයි. උතුරට ගියත් නැගෙනහිරට බස්නාහිරට ගියත් එකම එක හා සමාන ස්වරූපයේ ගොඩනැගිලි ස්වරූපයේ කුටි වලින් යුක්ත ස්ථානයක් හැටියට තමයි බණ පොතේ මේ අපාය විවරණය වෙන්නේ. සංජීවයේ සන්ත්‍රාසයේ කාල සූත්‍රයේ රෞරවයේ මහා රෞරවයේ තාපයේ ප්‍රතාපයේ අවීචය කියලා 8ක්. මේ ස්ථාන වලින් දැන් යම රජුගේ ප්‍රශ්න අහලා නිහඬ වුණාට පස්සේ යම පල්ලං විසින් මේ අය අතපය උල් යහුළු අනිනවා. හෘදේ වස්තුව පපුව පලාගෙන යන අනිත් පැත්තට යහුළු රත් වෙච්ච වදමල් වගේ රත් වෙච්ච යකඩ වලින් අනිනවා. කෙටේරි වලින් සහිනවා. වෑයෙන් සහිනවා. ඒ වගේම රතවල ගැට ගහලා ඇදගෙන යනවා. අඟුරු පර්වතවල නගනවා. බස්සවනවා. භූත නිරේ කියන්නේ අසූචි වලින් පිරිච්ච නරකයක්. ඒකට බස්සවනවා. ඊට පස්සේ ඉන්න පණුව මුළු ඇඟ සම්මස්නහර ඇටකොම් කාලා දානවා. උණු අලු නිරයක් තියෙනවා ඒකේ බස්සනවා. සිම්බලී වනයේ අසිපත්‍ර වනයේ ඒවා බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණකින්ම දැකලා දේශනා කරන්න කළ යුතු ඇසිය යුතු ඒවා හැටියට අපි දකිනවා. වර්තමානයේ සංකල්ප හැටියට නොයෙදෙනා ප්‍රකාශ කළාට කවදා හෝ අර මුහුද ගලපයක බුදුබණේ සඳහන් වෙච්ච එක කතා නොකර හිටපු අය සුනාමිය නිසා බණ පොතට ඒක හරි කියලා කිව්වා වගේ මේකත් කවදා හෝ හොයාගන්න ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වුවත් මේ වේතරණී නදිය ආදී මේවයි අප්‍රමාණව දුක් දෙවනවා. අවසානයේ බඩගිනිය කිව්වහම ලෝදිය පොවනවා. මේ ලෝ ගුලි ගිල්ලනවා. පිපාසය කිව්වම ලෝ දිය උණු දිය පොවනවා. ඒ බඳු අප්‍රමාණ දුක් වේදනා මේ
අපාය තුල සිදුවෙන බව අපේ බුදුහාමුදුරු දේශනා කර වදාළා. ඒ නිසා අවීච කියලා කියන්නේ ඉඩක් නැතුව දුකෙහිවත් දුකේ ඉවරෙකුත් නැතුව ගින්නෙහි ඉවරෙකුත් නැතුව දැවීමේ ඉවරෙකුත් නැතුව පීඩාවටපත් වෙන ස්ථානයක් හැටියට දුක් දෙවන ස්ථානයක් හැටියට තමයි අවීචය හඳුනන සියලුම අපාය ස්ථාන වලට වඩා බරපතලම දුක් දෙවන තැනක් හැටියට බණ පොතේ මේ අවීචය කියන ස්ථානේ හඳුන්වලා තියෙනවා. දැන් පින්නතුනි මේ කාරණා ටිකෙන් අපි බලාපොරොත්තු උනේ ඇත්ත සුචරිතය කොහොමත් හොඳයි දුෂ්චරිතේ නිරත වන්නන් සඳහා බුදුහාමුදුරුවෝ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති කියලා දේශනා කළා. ඒ දුක් දෙවන අපාය නැමැති යම්කිසි දුක් දෙවන ස්ථානයකදී ඒ කළ කර්මයට විපාක විඳවන්නට සිදුවන බව. ඒ නිසා හැමෝම මේ කාරණා මෙනෙහි කරමින් සුචරිතයේ යෙදීම අප හැම දෙනාගේම මෙලව යහපතටත් පරලොව යහපතටත් සසර සුගතියටත් හේතු වෙනවා. කෙලවර උතුම් වූ නිර්වාණ අවබෝධ පිණිසත් හේතු වෙනවා. ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම සියලු භව දුක් කෙලවර කිරීමෙන් ලබන සාන්ත වූ අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ දර්ශනපතේ පූජ්‍යපාද තැම්පනේ ගුණරත්න නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. පින්බර දායකත්වයේ සඳහා විමසන්න 0112 69 71 40 දුරකථන අංකය. ඔබ සැමට සිත් පතා දිනපතා උදෑසන 5ට ජාතික ගුවන් විදුලිය ඔස්සේ සිත නිවන බුදු බණ.